අයිබෝන් දුවේ පුතේ 11 ශ්‍රේණිය සිංහල විෂය කෙටි කතාව අපට ප්‍රසිද්ධිය රචනය කේ ජයතිලක දුවේ පුතේ කෙටි කතාව කියලා කියන්නේ කෙටි වූ කතාව කෙටි කතාවයි. තවත් සමහරු කියනවා ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන්නේ කෙටි කතාව කියලා. මේ ආකාරයෙන් විවිධ නිර්වචන තියෙනවා. එක හුස්මට කියවා දැමිය හැකි කතාව කෙටි කතාව. මේ කොහොම වුණත් ඔබට විෂය නිර්දේශ ඇතුලේ තියෙනවා මෙරට බිහිවූ ඉතා විශිෂ්ට ලේඛකයෙකු වන කේ ජයතිලක මහතාගේ අපට ප්‍රසිද්ධියක් කියන කෙටි කතාව. අපි මොහොතකට කේ ජයතිලක නම් වූ මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා පිළිබඳ පුංචි හැඳින්වීමක් පොඩි වීඩියෝවකට ගිහිල්ලා නැවතත් මේ පාඩමට එකතු වෙමු. මම උපන්නේ ගම ඒ කාලේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි තිබුණා. දැන් නැයිතිවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ කාලේ අර කියපු විදිහට කොළඹ දිස්ත්‍රික්කයට අයිති වුණත් මේක පැවතියේ ඉතාමත්ම නොදියුණු ප්‍රදේශයක් හැටියට. ඇත්තටම මේ ස්ථානයේ හිට කිලෝමීටරයකටත් වැඩි දුරක් තියෙන මහපාරට යනකනොත් තිබුණේ ගෙවල් දෙකකට තුනකට වැඩියෙන් තිබුණේ නැහැ. ඒ කාලේ අපට තිබුණු ලොකුම දුෂ්කරතාවක් තමයි අවශ්‍ය පොතපත ලබා ගැනීම. කියවීමේ රුපියලක් අපට බොහොම තදින් තිබුණා. නමුත් ගමේ එහෙමත් තැනක තමයි පොතක් තිබුණේ. පියදාස සිංහල නවකථා නම් පියදාස සේනගේ W සිල්වාගේ MG විමල්නාත එඩ්වින් රණවගේ පොත් ස්වල්පයක් පමණයි තිබුණේ. ඉතින් ඒවා ගමට පැමිණියේ ඉතාමත්ම අල්ප වශයෙන්. ඒක ලබා ගන්නත් කොතන හරි කාලඟ හරි පොතක් තියෙනවා නම් අපි 3 දෙනෙක් පුරුදු වෙලා හිටියා. එතනට ගිහින් කොයි මොන විදිහෙන් හරි ඒක ලබාගෙන 3 දෙනා දවස් 3ට ඕනෙම පොතක් ඕනෙම විශාල පොතක් වුණත් කියවලා ආපහු දීමේ සිරිතක්. හොඳයි. ඔබේ නැරඹුවේ කේ ජයතිලක මහතා පිළිබඳව යම්කිසි සරල අදහසක් ලබා ගැනීමට හැකි පුංචි දර්ශන කීපයක්. දුයිපුතේ අපි යමු අපේ පාඩමට. අපට ප්‍රසිද්ධිය. මෙම කෙටි කතාවට පාදක වෙන්නේ ශ්‍රී ලංකාව තුළ සත්‍ය වශයෙන්ම සිදුවෙච්ච සිදුවීමක්. ඒ කියන්නේ අතීතයේ මෙරට ජීවත් වුණු බහුතරයක් ජනතාව තම වැසිකිලි කාර්යය ඉෂ්ට සිද්ධ කරගත්තේ වැසිකිලියක් තුල නෙමෙයි. ඔවුන් සාමාන්‍යයෙන් දවසකට වරක් සිදු කරන මේ ක්‍රියාව කලේ ගමේ වටපිටාවේ තියෙන වනාන්තරයට ගිහිල්ලා. ඒකනේ මිනිස්සු කිව්වේ එලි බහිනවා කියලා. හැබැයි කාලයගේ ඇවෑමක් සමග මේ ක්‍රියාව නිසා නොයෙකුත් ලෙඩ රෝග බෝ වෙන්න පටන් ගත්තා. මෙන්න මේ හේතුව නිසා සෞඛ්‍ය නිර්දේශයන් අනුව සෑම රටකම වැසිකිළියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුණා. මේ නුපුරුදු ක්‍රියාව ගමට ආරෝපණය කරගන්නකොට ගමේ පුද්ගලයා තුළ ඇතිවෙච්ච ගැටුම පිළිබඳව මනාව වූ කෙටි කතාවක් මනාව වූ රචනයක් කේ ජයතිලක ශූරීන් මේ කෙටි කතාව තුළ නිරූපණය කරනවා. දුයිපුතේ අපි දන්නවා සාහිත්‍ය නිර්මාණයක් කිරීමේදී ඒ සාහිත්‍ය නිර්මාණය තුළ යම්කිසි රසයක් ජනනය කරනවා. අපි ඉගෙනගෙන තියෙනවා රස වර්ග 9ක් ගැන. මෙම කෙටි කතාවේදී අපි ඉගෙන ගන්න මේ කෙටි කතාව තුළ අපිට දැනෙනවා මේ කෙටි කතාව කියවද්දී යම්කිසි පිළිකුල් සහගත කමක්. ඒ කියන්නේ අර මේ කතාව තුළ නිරූපණය වෙනවා පිළිකුල් සහගත රසයක්. හැබැයි ඒ පිළිකුල් සහගත රසය එමරත් අපි කියන එක බීපත්සේ රසයක් කියලා. ඒ රසය තුලින් ඊතා අලංකාර පරිදි මේ කෙටි කතාව ගොඩනගනවා. අවස්ථා සහ සිද්ධි නිරූපණය තුලින් බොහොම අලංකාරව මේ කෙටි කතාව ගොඩනගනවා. අන්න ඒ නිසා තමයි අපට ප්‍රසිද්ධියක් කෙටි කතාව වැදගත් නිර්මාණයක් බවට පත් වෙලා තියෙන්නේ.
දුවේ මේ කෙටි කතාව අන්තර්ගත වෙන්නේ කේ ජයතිලක ශූරීන්ගේ නොනිමි සිත්තම් සහ තවත් කෙටි කතා කියන ග්‍රන්ථය තුල අන්තර්ගත වෙන කෙටි කතාවක්. අපි මේ වීඩියෝ තුල බලාපොරොත්තු වෙන්නේ සමස්ත කෙටි කතාවම කියවීම නොවේ. ඒකල නොහැකි. හැබැයි මේ කෙටි කතාවේ යම් යම් වැදගත් සිදුවීම්, වැදගත් ස්ථාන, වැදගත්ම චරිත ටික අපි තරමක් දුරට විග්‍රහ කරගනිමු. අපි දන්නවා සාහිත්‍ය නිර්මාණයක් රචනා කිරීමේදී ප්‍රධාන වශයෙන් දෘෂ්ටි කෝණ දෙකක් යොදා ගන්නවා. ඒ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ රචකයාගේ පැත්තෙන් ඒ නිර්මාණය වෙන ආකාරය. අපි ගන්න දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය, අනිත් දෘෂ්ටි කෝණය ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. දැන් දුවේ පුතේ මේ අපට අදාළ වෙන අපට ප්‍රසිද්ධියක් කෙටි කතාව රචනා වෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. අපි දන්නවා එතකොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කෙටි කතාවක් රචනා වෙනවා කියලා කියන්නේ එහි කතකේ සිටිනවා මම කියන චරිතය. අපි එයාට කියනවා කතකයා කියලා. කතකයා නැත්නම් මම කියන චරිතය මූලික කරගෙන තමයි කතාව ඉදිරියට ගොඩ නැගෙන්නේ. අනේ ආකාරයට තමයි මෙම කෙටි කතාවක් රචනා වෙලා තියෙන්නේ. අපි බලමු ඉදිරියට. දැන් කතකයා තමයි මේ කතාවේ මුලින්ම අපිට පේන්න ඉන්නේ. මම කියන චරිතය. ඊළඟට මේ කෙටි කතාව ආරම්භයේදී මේ කතකයාගේ අක්කා පිළිබඳව යම්කිසි හැඳින්වීමක් එනවා. අක්කා කියන චරිතය. ඔන්න අක්කා කියන චරිතය එනවා. ඒ අක්කා කියන චරිතය එන්නේ කතාව ආරම්භයේදීමයි. අක්කා කුරක්කන් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ කියන ප්‍රකාශය තුලින් කතකයා මම කියන දෘෂ්ටි කෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය නිරූපණය වෙනවා. අක්කා කියන චරිතය එතනදී නිරූපණය වෙනවා. ඊළඟට මේ අක්කාගේ ප්‍රකාශයක් තුලින් එළියට එනවා ඊළඟ චරිත දෙක. ඒ තමයි නංගි සහ මල්ලි කියන චරිත දෙකක් තියෙනවා. ඒක ඉදිරියට එන්නේ, ඒක නිරූපණය වෙන්නේ අක්කා කියන චරිතයේ ප්‍රකාශයක් තුලින්. ඔන්න දැන් කතකයා ඉන්නවා, අක්කා ඉන්නවා, නංගි සහ මල්ලි කියන චරිත ටික ඉන්නවා. ඊට අමතරව අක්කාගේම ප්‍රකාශයක් තුලින් ආපහු එළියට එන චරිතයක් ඉන්නවා. ඒ තමයි අම්මා, මව. ඒ අම්මා රෝගාතුර වෙලා ඉන්නේ. ඒ අම්මා ගැන ප්‍රකාශයක් මේ අක්කා විසින් ඉදිරිපත් කරනවා. එතකොට අපි අඳුර ගන්නවා අම්මා කියන චරිතයකුත් මේ කෙටි කතාව ඇතුළේ ඉන්නවා. ඉන් අනතුරුව මේ කතකයාගේ සිතුවිල්ලක ස්වරූපයෙන් තවත් චරිතයක් එනවා එළියට. ඒ තමයි තාත්තා. ඒක එන්නේ කතකයාගේම සිතුවිල්ලක ස්වරූපයෙන්. තාත්තගේ චරිතය එළියට එනවා. දැන් දුවේ පුතේ මේ තාත්තා නිවසට පැමිණෙනවා. එයා යම්කිසි රැකියාවක නිරත වෙනවා. ඒ රැකියාව පිළිබඳව මේ පැහැදිලි හැඳින්වීමක් කරලා නැහැ මොකද්ද කරන රස්සාව කියලා. හැබැයි ඔහු නිවසට පැමිණෙනවා. ඔහු නිවසට පැමිණෙන්නේ තවත් චරිතයක් අරගෙන. ඒ චරිතය තමයි තාත්තගේ යාළුවෙක් වෙච්ච සුගතන් කියන චරිතය. තාත්තගේ යාළුවෙක් සුගතන්. මෙන්න මේ කෙටි කතාවේ චරිත මෙන්න මේ ආකාරයට එළියට එනවා. මුලින්ම කතකයා ඉන්නවා, අක්කා ඉන්නවා, නංගි සහ මල්ලි ඉන්නවා. කතකයාගේ අම්මා තාත්තා, තාත්තගේ යාළුවෙක් වෙච්ච සුගතන් කියන චරිතය. මෙන්න මෙහෙම තමයි මේ කතාවේ චරිත එකින් එක ඉදිරිපත් වෙන්නේ. දුවේ පුතේ මේ කතාවේ
කතාව ඉදිරියට ගලපාගෙන යන්න, ඉදිරියට ගලාගෙන යන්න ඉවහල් වෙච්ච වැදගත්ම චරිතය මෙන්න මීට පස්සේ තමයි එළියට එන්නේ. ඒ තමයි කුණු ඉන්ස්පෙක්ටර්. කුණු ඉන්ස්පෙක්ටර් කියන චරිතය අපි කවුරුත් හඳුනනවා. මේ දවස්වල හරි ප්‍රසිද්ධයි. කොරෝනා වසංගතයත් එක්ක නිතරම කතා කරනවා. මහජන සෞඛ්‍ය නිලධාරීන් කියලා PHI මහත්තුරු නිරන්තරයෙන් බැනුම් අහන මහත්තුරු මේ කතා කරගෙන යන්නේ එහෙම කෙනෙක් ගැන. කුණු ඉන්ස්පෙක්ටර්. මේ කුණු ඉන්ස්පෙක්ටර්ට ගමේ මිනිස්සු කියනවා තවත් නමක්. ඒ නම තමයි සැන්ටිපෝට්. සැන්ටිපෝට්. මේ සැන්ටිපෝට් කියන්නේ මේ PHI මහත්තයා. දැන් ඔන්න ඊළඟට කතාවේ වැදගත්ම චරිතයක් වෙච්ච කුණු ඉන්ස්පෙක්ටර් කියන චරිතය එළියට එනවා. මේ කුණු ඉන්ස්පෙක්ටර්ගේ චරිතය එළියට එන ආකාරය හරිම ලස්සනයි. හරිම අපූර්ව විදිහට දක්වන්නේ. මේ ප්‍රධාන චරිතය එළියට එන්නේ මේ කතාවේ ඉන්න කුඩාම චරිතයක් තුලින්. ඒ තමයි මේ මල්ලි. දවසක් මල්ලි සෙල්ලම් කර ඉන්නකොට මල්ලි මෙන්න මෙහෙම කතාවක් කියනවා. අයියේ පොලිස්කාරයෙක් හදිසියෙම හදිලමින් අප වෙත දුවගෙන පොඩි මල්ලි දෑත් වනමින් මට කතා කළේ. මෙන්න මෙතන තමයි කුණු ඉන්ස්පෙක්ටර් කියන චරිතය මේ කෙටි කතාව තුළ ඉදිරියට ආපු අවස්ථාව. මේ මල්ලි තුලින් තමයි මේ චරිතය එන්නේ. හැබැයි මල්ලි දැන් අඳුනගන්නේ පොලිස්කාරයෙක් කියලා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඇඳුම. මේ දවස්වල මිනිස්සු හරියට රැවටීමටපත් වෙනවා. PHI මාත්‍ය කෙනෙකුට හිතන්නේ පොලිසියෙන් එනවා කියලා. මොකද දෙන්නගේම ඇඳුම එක වගේ. එතකොට මේ චූටි මල්ලි රැවටෙන එක ගැන අසාධාරණයක් නැහැනේ. එයාත් රැවටෙනවා. එයා පොලිස්කාරයෙක් විදිහට තමයි මේ PHI මාත්‍යව දකින්නේ. හැබැයි මුලින්ම මේ ඉන්නේ සෞඛ්‍ය පරීක්ෂක කියලා අඳුනගන්නේ හරියටම අඳුනගන්නේ මෙන්න මේ තාත්තගේ යාළුවා සුගතක්. එයා කියනවා කුණු ඉන්ස්පෙක්ටර් සුගතක්කම හඳුනා ගැනීම පිළිබඳව උපන් ගෞරවයෙන් යුතුව කීයේ. ඔන්න ඔතන තමයි ප්‍රධානම සිද්ධිය. මේ කතාවේ උච්චම ස්ථානයට නැත්නම් ඉහළම තැනට ගැටුම ඇති වෙන තැනට ගෙනියන ප්‍රධානම සිද්ධිය අඳුනගන්නේ මේ තාත්තගේ යාළුවෙක් වෙච්ච සුගතක්. සුගතන්ගේ ප්‍රකාශය. දැන් දුවේ පුතේ මේ ප්‍රධාන චරිතය බොහොම ලස්සනට මේ චරිත අභ්‍යන්තරයේ රචකයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කුණු ඉන්ස්පෙක්ටර්ගේ ස්වභාවය, එයාගේ ශරීර ස්වභාවය, එයාගේ හැටි මේ ගම්මුන්ට වඩා එයා වෙනස් කෙනෙක් බවට පත් වුණේ කොහොමද කියන කරුණු බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. මෙන්න බලන්න. සැරපෞෂ බවක් නොපෙනිනි. කෙසේ වුවත් ඒ කිසිදු මිත්‍රයිලාවක් තිබුණේද නැත. කුළුල් වටකුරු ඒ මුහුණ අපේ ගමේ කිසිවෙකුට නොවූ තරම් පුෂ්ටිමත් හා නාගරික විය. මෙන්න මේ කතකයාගේ ඇසින් මේ PHI මහත්මයාගේ නැත්නම් කුණු ඉන්ස්පෙක්ටර්ගේ බාහිර ස්වරූපය වර්ණනා කිරීම තුළින් ගැමියා සහ මේ කුණු ඉන්ස්පෙක්ටර් අතර තියෙන පරස්පරය නැත්නම් දුරස්ථභාවය රචකයා බොහොම අපූර්වට නිර්මාණය කරනවා. ඊළඟට මේ ගැමියන් සහ මේ PHI මහත්තු නැත්නම් මේ නාගරික පුද්ගලයා අතර තියෙන දුරස්ථ බව ඉදිරිපත් වෙන වැදගත්ම අවස්ථාවක් ඊළඟට එනවා. ඒ තමයි දැන් මේ කුණු ඉන්ස්පෙක්ටර් එන්නේ මේ ගමේ වැසිකිලි නිර්මාණය කරන්න. දැන් ඇවිල්ලා අහනවා ගමේ හැම ගේකටම ඇවිල්ලා අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පොදු ප්‍රශ්නය මෙතනදිත් අහනවා. මොකක්ද අහන්නේ? ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම දෙයක්. කවුද මේ ගෙදර ලොක්කා? මුලින්ම අහන්නේ කවුද මේ ගෙදර ගෘහමූලිකයා කියලා. හැබැයි ගෘහමූලිකයා කියලා අහපුවාම මේ ගමේ මිනිස්සුන්ට මේක අවබෝධ වෙන්නේ නැහැ. කවුද ගෘහමූලිකයා? සිංහලෙන් වගේ ඇහුවට මේ මිනිස්සු මොකද්ද මේකේ තේරුම හරියට දැනගත්තේ නැහැ. මේගොල්ලෝ උඩ බිම බලනවා කවුද මේ ගෘහමූලිකයා කියලා අහන්නේ මොකක්ද කියලා.
එතකොට මේ PHI මාත්‍යා අහනවා කවුද මේ ගෙදර ලොක්කා කියලා. දැන් ඔන්න ඔය ප්‍රකාශය තුලින් මේ දෙපිරිස අතර ඇතිවෙන දුරස්ථභාවය මනාව නිරූපණය වෙනවා. දැන් ඔහොම කතාව ඉදිරියට ගොඩනගීගෙන යනවා. ඇවිල්ලා ඉවරලා මේ PHI මහත්තයා කියනවා යම් කිසි දෙයක්. මොකක්ද කියන්නේ? සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් නිර්මාණය කරන්න කියනවා. ඒ වැසිකිළියක් කිව්වත් මේ මිනිස්සුන්ට මේක හරියට තේරුම් යන්නේ නැහැ. මේ මිනිස්සු මේකට කියන්නේ කක්කුස්සිය කියලා. එතකොට මේ PHI මහත්තයා කියලා යන්නේ මොකද්ද ගෙමියන්ට? සති දෙකක් ඇතුළත කක්කුස්සියක් හදන්න කියලා. දැන් ඔහොම මේ අවවාදයේ දීලා ඔහු ගමෙන් නික්මෙනවා. ඒ ගමෙන් නික්මීමත් සමග හරි අපූර්ව දෙයක් ඊළඟට රචකයා ඉදිරිපත් කරනවා. ගමේ මිනිස්සුන්ට මේ වැසිකිළිය අත්‍යවශ්‍ය දෙයක් නෑ. ඒක සාමාන්‍ය කාරණාවක්. ඒගොල්ලෝ එදිනෙදා ජීවිතේ බැද්දට ගිහිල්ලා තමයි මේ කාරණාව කළේ. ඒතකොට මේ වැසිකිළිය කියන සංකල්පය විහිළුවට ලක් වෙනවා ගැමියන් අතර. ඒක බොහොම ලස්සනට නිරූපණය කරනවා. ඒ කොහොමද? සුගතන්ගේ සහ මේ තාත්තාගේ ඉතා ලස්සන සංවාදයක් ගොඩනගනවා. ඒක මෙන්න මෙහෙම කියනවා. දැන් ওই පාර අතර නම් හැම ගෙදරකම කක්කුස්සි හදලා තියෙනවා. නැති ඒකට දඩ ගහලා තියෙනවා. පාරයිනේ එහෙම එකක් තියෙන එක හරි. මොකද එහි කැලෑ තියෙනවනේ. ඉතින් ඔන්න ඔහොම කියනවා. උඹ ඔහොම කියනවා. කොළඹ රටේ කක්කුස්සි තියෙන්නේ කොහොමද දන්නවද? මේ වගේ එපිටින් නෙමෙයි. ගේ ඇතුලේ මුළු. උන් නාන්නෙත් ඒක ඇතුලේ මුළු. ඉඳගෙනම ශික්කිතර ගඳ ගහන්නේ නැද්ද? ඔන්න මේගොල්ලෝ අතර ඇතිවන සංවාදය තුළ මේ වැසිකිළිය කියන සංකල්පය විහිළුවට ලක් වෙච්ච ආකාරය. කොහොම හරි මේ කුණු ඉන්ස්පෙක්ටර් ගමෙන් ගියාට පස්සේ ගමේ මිනිස්සු හිතුවා එයාගේ කරදරේ ඉවරයි කියලා. එයාගේ කරදරේ ඉවරයි කියලා හිතුවා අපව වෙන එකක් නෑ කියලා. එහෙම හිතාගෙන ඕක එච්චර ගණන් ගත්තේ නෑ. වැසිකිළි හදන්න මිනිස්සු යොමු වුණේ නෑ. මිනිස්සු සාමාන්‍ය විදියටම බැද්දට ගිහිල්ලා එදිනෙදා ඒ කාර්ය කරගෙන හිටියා. හැබැයි එය එතනින් නැවතුනේ නැත. ඒක තමයි ඊළඟට මේ කතාවේ මේ කුතුහලය ඇති කරගන්න, ඒ වගේම කතාවේ ඉදිරි අවස්ථාව ගලප ගන්න මතු කරන වැදගත්ම අවස්ථාව. ඒක රචකයා බොහොම ලස්සන උපමාවක් යොදාගෙන කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒක මේ කුණු ඉන්ස්පෙක්ටර් ගැන කියද්දි කියනවා නිකන් මේක හරියට සමාන කරනවා කුණු ඉන්ස්පෙක්ටර්ව මකරෙකුට. කුණු ඉන්ස්පෙක්ටර්ව මකරෙකුට සමාන කරනවා. කුණු ඉන්ස්පෙක්ටර්ව සමාන කරනවා මකරෙකුට. මකරෙකුට සමාන කරනවා. හරි? කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම කියනවා. මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. අනිත් අය නින්දට ගිය අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට විය. දැන් කවුද පුතේ මේ මකරා? මේ මකරා උනේ මෙන්න මෙයා. කුණු ඉන්ස්පෙක්ටර්. කුණු ඉන්ස්පෙක්ටර් ගැමියන් දැක්කා මකරෙක් විදිහට. මකරා කියන සංකේතය යොදාගත්ත කුණු ඉන්ස්පෙක්ටර්ට. හැබැයි කුණු ඉන්ස්පෙක්ටර්ගේ බාහිර ස්වරූපය මකරෙක් වගේ නොවුණා. ඔහුගේ හැසිරීම මොකද ඔහු ලියාගෙන යනවා මේක හදලා තිබ්බේ නැත්තම් නඩු දානවා. උසාවිය යන්න සිද්ධ වෙනවා. එතකොට ගැමියන් තුල ඇතුලේ බය, විය, තැති ගැනීම. අන්න ඒ නිසා තමයි කේ ජයතිලකයා රචකයා විසින් මකරාගේ සංකේතය පාවිච්චි කළේ මේ කුණු ඉන්ස්පෙක්ටර්ට. කොහොම හරි දැන් නැවතත් උන දෙවෙනි අවස්ථාවේදී කුණු ඉන්ස්පෙක්ටර් ගමට පැමිණිලා වැසිකිළිය ගැන හාරා උසලා බලනවා. මේ වෙනකොට වැසිකිළිය හදලා නැහැ. ඊළඟට බොහොම තදින් කියලා යනවා වැසිකිළිය හදන්න ඕනේ නැත්තම් නඩු දානවා කියලා. මේ හේතුව හින්දා මෙයාට සිද්ධ වෙනවා වැසිකිළිය හදන්න. වැසිකිළිය හදද්දී මුලින්ම මේකට මොකද කරන්නේ? අර කොන්ක්‍රීට් වලින් දානවා කොන්ක්‍රීට් ලෑල්ල. වැසිකිළිය නිර්මාණය කිරීමේදී කොන්ක්‍රීට් ලෑල්ලක් දානවා. ඉතින් මේ තාත්තා කොන්ක්‍රීට් ලෑල්ල දාගෙන බලාගෙන ඉන්නවා.
අර වැසිකිළිය උඩ නැගුවේ නැහැ. එතකොට මෙයාගේ තියෙන මේ අසරණකම නොදැනුවත් බව නිරූපණය කරන තවත් අවස්ථාවක් මෙන්න මෙතනින් පේන්න තියෙනවා. මෙයා කියනවා හැමෝම දාන නිසා ලෑල්ල දැම්ම මිසක් වලක් කපන්න ඕන කියලා මට තේරුනේ නැහැ. එයා තේරුම් ගත්තේ නැහැ. ඒ කියන්නේ වැසිකිළි වලක් හාරන්න ඕන බව ඌ දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා තමයි ඌ මේ නිකන් ලෑල්ලක් දාලා බලාගෙන හිටියේ. අවසානයේ මොවුන්ට සිද්ධ වෙනවා වැසිකිළියක් ගොඩ නගන්න. කොහොම හරි සති දෙක තුනක් ගිහිල්ලා මෙයා පිරිස හොයාගෙන මෙයාලා නිර්මාණය කරනවා ගෙදරට වැසිකිළියක්. මොකද හේතුව නැත්තම් මේ කුණු ඉන්ස්පෙක්ටර්ගෙන් ගැළවීමක් නැති වෙනවා. ඒක නිසා පුංචි වැසිකිළියක් හදනවා මේගොල්ලෝ තම නිවසට යාබදව පුංචි වැසිකිළියක් හදා ගන්නවා. දැන් දුවේ පුතේ මේ වැසිකිළිය නැත්තම් ගැමියන්ගේ වචනයෙන් කියනවා නම් මේ කක්කුස්සිය හදාගත්තේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න නෙමෙයි. මිනිස්සුන්ට මේ වැසිකිළියටම යන්න ඕනේ නැහැ මේ කාර්ය කරන්න. මේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ වැසිකිළිය හදලා ඒක ඇඟ බේරා ගැනීමේ න්‍යාය සඳහා පාවිච්චි කළා. කුණු ඉන්ස්පෙක්ටර්ට ඕනෝනේ රජයට පෙන්නන්න හැම මෙන්න නිවාස මේ ගමේ තියෙනවා මෙච්චර ඒගොල්ලෝගේ ගෙවල් වල මෙන්න වැසිකිළි මෙච්චරක් තියෙනවා. එතකොට එයාගේ ජොබ් එක හරියට රස්සාව රැකියාව එයා හරියට කරනවා. ගමේ මිනිස්සුන්ටත් ඕනේ කුණු ඉන්ස්පෙක්ටර්ගෙන් බේරෙන්න ගෙදර වැසිකිළියක් හදාගන්න. ගෙදර වැසිකිළිය තියෙනවා මිනිස්සු සුපුරුදු පරිදි කැලෑවට ගිහිල්ලා එලි බහිනවා. ඔන්න ඕක තමයි එදා වුනේ. මේ ගමේ මේ ගෙදරක් සිද්ධ වෙන්නේ ඒකම තමයි. වැසිකිළිය තියෙනවා. මිනිස්සු යනවා කියන්නේ. වැසිකිළිය පාවිච්චි කරනවා මේ පුංචි නංගි මල්ලි. පුංචි නංගිටයි මල්ලිටයි මේ වැසිකිළිය කියන්නේ ඉතාම ලස්සන දෙයක්. ඒගොල්ලෝ හරියට ෂෝ මේ වැසිකිළිය මේගොල්ලෝ පාවිච්චි කරනවා සෙල්ලම් බත්තු යන්න. පුංචි කඩු දාගන්න. කොහොම ආසාවෙන් සෙල්ලම් කරන්නේ කොම්පිට්ටු හදන්නේ මේක ඇතුලේ. මේ අලුතෙන් මහපු වැසිකිළිය. එතකොට මේ වැසිකිළිය පාවිච්චි කරේ මෙන්න මේ පුංචි නංගි මල්ලි. ගෙදර හැමෝම අර විදිහට සාමාන්‍ය විදිහට කාර්ය කරගෙන යනවා. හැබැයි එක්තරා තැනකදී දුවේ පුතේ මේ කතාන්දරය සම්පූර්ණයෙන් කලපිට හැරෙනවා. ඒ තමයි මේ කතාවේ කථකය ප්‍රධානියා මම කියන චරිතය මේ ගමන වෙනස් කරනවා. ඒක වෙන්නේ පාසල් තුලට සෞඛ්‍ය විද්‍යාව කියලා විෂයක් හඳුන්වා දෙනවා. මේ සෞඛ්‍ය විද්‍යාව විෂය තුල කියලා දෙනවා පාසල් දරුවන්ට මේ ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවීන් ගැන. ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවීන් ඇසට පෙනෙන ජීවීන්ට වඩා හරිම භයානකයි. හරිම ප්‍රබලයි කියන දේ මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් බලන්න පුතේ කොච්චර මේ කෙටි කතාව තත්කාලීනද කියලා මේක හැම කාලයකටම ගැලපෙනවනේ. ඔය කතාව අදටත් ගැලපෙනවනේ. අපි දැන් ඔට්ටු වෙන්නේ මේ ඇහැට පේන්නේ නැති විස බීජයක් එක්කනේ. මිනිස්සුන්ගේ ජීවිත 100 ගණනක් 10 ගණනක් නැති වෙන්නේ මේ ඇසට නොපෙනෙන ජීවියෙක් නිසානේ. ඉතින් මේක තමයි මේ කේජයදෙලක මහත්මයා පෙන්නන්නේ. ඉතින් එතකොට මේ දරුවන්ට සෞඛ්‍ය විද්‍යාව ඇතුලේ කියලා දෙනවා මේ ඇසට නොපෙනෙන ජීවීන්ගේ තියෙන ප්‍රබලත්වය ගැන. දැන් ඕක ඔළුවේ තියෙන මේ කතකයා අර වගේම සුපුරුදු පරිදි උදේ පාන්දර එලි බහින්න යනවා. එහෙම එලි බහින්න යනකොට අර වගේ වෙනද වගේම අර වගේම සාමාන්‍ය තවත් අයගේ මල පහ දකින්න ලැබෙනවා. හැබැයි මීට පෙර දවසක ඒ මල පහ දුටුවහම දැනිච්ච නැති නොදැනුණු හිරිකිතක් කැතකමක් ඇඟ කිරිපොලා යන ගතියක් එදා මේ කතකයාට දැනෙන්න ගන්නවා. අන්න එතන තමයි මේ කතාවේ කතකයා මේ කතාන්දරය සම්පූර්ණයෙන් වෙනස් කරන උඩු යටි කුරු කරන අවස්ථාව බවට පත් වෙනවා. ඒ හිරිකිත දැනීමත් සමග
කතකයා නැවතත් එලි බහින්න යන්නේ නැහැ. ඔහු බොහෝම පරිස්සමට හොර රහසේ වැසිකිළිය පාවිච්චි කරනවා. එයා වැසිකිළියට යනවා. දැන් ඕක දකින්නවා ගෙදර හිටපු මේ පුංචි නංගි මල්ලි. අයියා වැසිකිළිය පාවිච්චි කරනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් ගෙදරක හැටි දන්නවා. අයියට හොඳ නම් ඇයි මට මොකද? මට හොඳ නැද්ද? මමත් යනවා. ඕක තමයි සාමාන්‍ය විදිය. පුංචි නංගිලා මල්ලිලාගේ හැටි. දැන් ඔන්න අයියා කරේ හොඳ වැඩක්. අයියා කරපු වැඩේ මේ පුංචි නංගි මල්ලි ඊළඟට කරනවා. අයියට යන්න හොඳ නම් අපි ගියාම මොකද? ඔන්න නංගි මල්ලි යනවා වැසිකිළියට. ඊට පස්සේ ටිකෙන් ටික අම්මයි අක්කයි වැසිකිළිය පාවිච්චි කරනවා. හැබැයි අවසානයේ තමයි මේ ගෙදර තාත්තා මේ වැසිකිළිය පාවිච්චි කළේ. ඔහු සෑහෙන කාලයක් වැසිකිළියට ගියේ නැහැ. පුරුද්දක් වශයෙන් ඔහු හැමදාම වනාන්තරයට ගිහිල්ලා එලි බැස්සා. ඔහු ක්‍රමක්‍රමයෙන් වැසිකිළිය පාවිච්චි කළත් අර පෙර තිබිච්ච පුරුදු වල නෂ්ටාවශේෂයක් නැත්තම් ඉතුරු වෙච්ච කොටසක් විදියට ඔහු මොකද කළේ? වැසිකිළියෙන් පසු සෝදා ගැනීමේ කාර්ය සඳහා අර වත්ත පහළ තිබිච්ච ඇලපාරකම යන්න පුරුදු වුණා. ඔන්න ඕක තමයි මේ අපටත් වැසිකිළියක් කෙටි කතාව ඉදිරිපත් කරපු රටාව. දුවේ පුතේ ඔබ තේරුම් ගත යුතුයි මේ කතාවේ කතා කරන්න යන පණිවිඩය. මේ ශ්‍රී ලංකාව තුළ තිබූ සැබෑ තත්ත්වයක් පිළිබඳව තමයි මේකෙන් කියන්නේ. ඔබ දැනගන්න ඕනේ මේකේ තියෙන චරිත පිළිබඳව, මේකේ තියෙන අවස්ථාවන් සහ සිද්ධි නිරූපණයන් පිළිබඳව, මෙහි තියෙන භාෂාවේ විශේෂත්වයන් ගැන. මෙන්න මේ කාරණා ගැන ඔබට පාසලේ අන්තර්ජාලය තුලින් දාපු මේ විස්තර තුළ මේ පිළිබඳ තවත් වැඩිදුර විස්තර ඔබට බලා ගන්න පුළුවන්. ඒ හා සැබැඳී තවත් ගැටලු ප්‍රශ්න, විචාර ප්‍රශ්න ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සඳහා මා මේ ඉදිරිපත් කරපු වීඩියෝවෙන් යම් පිටුවහලක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒකත් ප්‍රයෝජනයට අරගෙන ඉදිරියට මේ පාඩම තවදුරටත් අභ්‍යාස තුලින් නිරත වෙලා අවබෝධ කරගන්න, වටහා ගන්න. ස්තුතියි.